අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් සිකුරාදා උදේ ඔබට හුරු පුරුදු සිංහල පාඩම කියන යෙදුම මම අද භාවිත කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අද අපේ වැඩසටහන අපේ හුරු පුරුදු ආකෘතියෙන් තරමක් මිදිලා වෙනස් තැනකට ඔබව රැගෙන යන්නයි මම අද උත්සාහ කරන්නේ. ඔබ දන්නවා දුවේ පුතේ ඔබට මේ සාහිත්‍ය රසවින්දනය කියන එක අපි හැමදාම උගන්වනවා. ඔබේ සාහිත්‍ය සංග්‍රහය තියෙනවා අතීතයේ ඉඳලා වර්තමාන කාලය දක්වා නිර්මාණකරුවන් විවිධ කාලවල ඉදිරිපත් කරපු නිර්මාණවල රසබර තැන් අරගෙන ඔබට ජීවිතය කියා දෙන්නට ගත් උත්සාහයන් මේ කෘතියේ අන්තර්ගත වෙලා තියෙනවා. ඔබට අද ජාතික පාසල පාඩම වෙන්වන්නේ සුවිශේෂ අත්දැකීමක් ඔබට ලබා දෙන්න. මේ වැඩසටහන ඔබේ සමස්ත ජීවිතයේම සුවිශේෂ වැඩසටහනක් වන බව මම ආරම්භයේදීම කියන්නේ මෙන්න මේ කාරණය නිසා. ඒ තමයි ඔබේ කෘතියේ හමුවන ඔබේ සාහිත්‍ය පොතේ හම්බ වෙන අවසාන පාඩමේ නිර්මාණකරුවා. ඔබ මතක් කරගන්න දුවේ පුතේ මම හැමදාම ඔබට කියනවා සටහන් පොත අරගෙන අපේ රූපවාහිනී යන්ත්‍රයේ ඉදිරියේ වාඩි වෙන්න කියලා. වස්සානේ කියන රසාලිප්ත කවියේ නිමැවුම් කරුවා. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ කියන යුගයේ කවීන්ද්‍රයාණන් අපිත් එක්ක අද මේ ජාතික පාසල මණ්ඩපයට එකතු වෙනවා. අපි එතුමන් පිළිගන්නවා. ආයිබෝවන් සර්. ආයිබෝවන් නවස. ප්‍රවීණ කිවිඳුනි. මම දුවේ පුතේ ඔබට සිහිපත් කරන්නට කැමතියි. ඔබ දන්නවා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත දෙවැනි පරාක්‍රම බාහු රජතුමා කෞසල්වෙන් ආරම්භයේදී කියනවා සරසවිය බැලුම් අසෙක් නිවෙත්වා කිවිදන. සරස්වතී දේවමෑණියන්ගේ බැලුම් අංශුවකින් කවිත්වය දායාද කෙරෙනවා කියලා. හැබැයි අපේ මේ ප්‍රවීණ කිවිඳුන්ගේ කවි මග විමසනකොට මට හිතෙන දේ තමයි සරස්වතී මෑණියන් එතුමන් දිහා බලාගෙනම ඉන්නවා ඇති. ඒක බැලුම් අංශුවක් නම් වෙන්නට බෑ. ඒ තරම් විශිෂ්ටයි ඔහුගේ කවිත්වය. රටකට කවියෙකු බිහිවන්නේ ජාතිය වාසනාවට. ඉතින් එවන් අපේ යුගයේ කවියා තමයි අද ඔබ ඉදිරියේ මේ ඉන්නේ. අපි කතා කරමු. කිමිඳුනි මම ඔබට ආරාධනා කළේම මේ යුගයේ දරුවන් සාහිත්‍ය රසවින්දනය කියන්නේ මොකක්ද කියන එක හරියට දන්නේ නැහැ. අපිට පොතක් තියෙන නිසා ඉගෙන ගන්නවා. නමුත් අපි මේ දරුවන්ට කියා දෙන්න ඕනේ. ඇයි ජීවිතයට සාහිත්‍ය අවශ්‍ය? ඇයි අපි සාහිත්‍ය ඉගෙන ගන්නෙ? හරෝෂා මේ දරුවන්ට දූල පුතාලට කියන්න ඕන කාරණේ තමයි සාහිත්‍ය කියන්නේ පොතක්වත් ඒ පොතේ තියෙන කවියක් ගීතයක් පාඩමක්වත් පමණක් නෙමෙයි. සාහිත්‍ය කියන්නේ මුළු මහත් ජීවිතයම තමයි. මිනිස්සු උපදිනවා මේ යනවා. ඒ අතර කාලේ ජීවත් වෙනවා. ඒ ජීවිත කාලයේම අඩංගු දේවල් අපි ලබන විවිධාකාරයේ අත්දැකීම් තමයි මුළු මහත් ජීවිතෙම තමයි සාහිත්‍ය හැටියට කතුවරුන් රචකයන් විනිර්මාණ වලට ඇතුළත් කරලා තියෙන්නේ අඩංගු වෙන්නේ. ඒ නිසා ඒක මේ හුදෙක් පොතකට සීමා කරන්න එපා. කවියකට කෙටි කතාවකට සීමා කරන්න එපා. මුළු මහත් ජීවිතේම තමයි සාහිත්‍ය කියන්නේ. මාට වික්‍රමසිංහ මහතා වරක් කියනවා කෙනෙක් අවුරුදු 200ක් ජීවත් වෙලා ලබන තරම් අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියලා ජාතක කතා පොත කියවුවම. ජාතක කතා පොත කියවුවම අපි දන්නවා අපි කවුරුත් අවුරුදු 200ක් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා නමුත් අපිට උපකල්පන කරන අපේ පරමාවිෂ අපේ ආයු අපේක්ෂාව අවුරුදු 80ක් කියලා අපි හිතුවොතින් ඊටත් වඩා ඒ වගේ දෙගුණයක් කියලා ඊටත් වැඩිනේ 200ක් කියන්නේ. ඉතින් ඒ තරම් ප්‍රමාණයක් ජීවිත අත්දැකීම් මිනිසුන් හමු වෙනවා මිනිසු මානව සම්බන්ධතා මනුෂ්‍ය අතර තියෙන සම්බන්ධතා දරුවන් සහ වෙනත් මිනිස්සු අතර තියෙන සම්බන්ධතා ඒ වගේම හමු වීම වගේ වෙන්වීම මේ සියලු දේවල් ඒ වගේම උපදින වගේ මරණය මේ සියලු දේවල් සාහිත්‍යයට ඇතුළත් වෙනවා. මොකද කෙනෙකුට මුළු මහත් ජීවිත කාලයක් විඳලා මේ අත්දැකීම් සියල්ල ලබා ගන්න බෑ. ඒකට හොඳම තැන තමයි අත්දැකීම් ලබා ගන්න තියෙන හොඳම තැන තමයි සාහිත්‍යය. සාහිත්‍යයේ තියෙනවා විවිධාකාර මිනිසුන්ගේ අත්දැකීම්.
විවිධාකාර චරිත, විවිධාකාර පෞරුෂයන් මේ සියල්ල සාහිත්‍යයේ තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ජීවිතය පිළිබඳව පෘථුල අත්දැකීමක්, විශාල පුළුල් අත්දැකීම් ලබන්න නම් සාහිත්‍ය අත්‍යවශ්‍ය වෙනවා ජීවිතේට. පැහැදිලිව. එතකොට සර් දැන් අපේ මේ සාහිත්‍ය පොතේ තියෙනවා කවි ඇසුරෙන් සකස් වෙච්ච පාඩම් කීපයක්ම. ඔව්. සැලලිහිණි ඇසුරෙන් මග විසිතුරු තියෙනවා. හංස සංදේශය ඇසුරෙන් තියෙනවා. කෑරගල විහිර වෙනම කවි කීපයක්. මේ වගේ මට සර්ගෙන් අහන්න උවමනයි කෙටි කතාව, නව කතාව. මේ සාහිත්‍ය අංග සියල්ල අරගෙන බැලුවම ඒ අතරින් කවියට ඇයි විශේෂ තැනක් හිමි වෙන්නේ? මෙහෙමයි. දැන් ඕනම දැන් ගද්‍ය කවීන්ගේ උරගලය කියලා තමයි මේ පැරණි ಭಾರತೀಯ විචාරකයෙක් කිව්වේ. කියන්නේ තමන්ගේ කුසලතාව උරගා බලන්න පුළුවන් ගද්‍ය කියලා. නමුත් මං හිතනවා මෑත කාලේ ඒක වෙනස් වෙලා තියෙනවා කියලා. පද්‍ය කවීන් උරගලයි කියලා. කවිය ඒ තරම් සුලභ භාවිත වෙනවා. මොකද විශේෂයෙන් අපේ රටේ ගත්තොත් අපේ රටේ තොටිල්ලේ ගයන නැලවිලි ගියේ ඉඳලා සුසානයේදී සෝන් විමේදී ගයන ශෝක ප්‍රකාශය දක්වාම කවි ලියවෙනවා විවිධ අවස්ථාවල. මොකද අපි පුරුදු වෙලා ඉන්නවා මේ අරෝෂා මේ විශිෂ්ට ගණයේ කලාකෘති සියල්ල කවි කියලා හඳුන්වනවා. මොකද අමාවතුර ශ්‍රේෂ්ඨ ගද්‍ය කාව්‍යයක්. ගද්‍ය කාව්‍යයක්. කෞසිලමින ශ්‍රේෂ්ඨ පද්‍ය කාව්‍යයක්. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළි චිත්‍රපටය ශ්‍රේෂ්ඨ සිනමා කාව්‍යයක්. ආචාර්ය කේමදාසයන්ගේ මානසවේල ඔපෙරාව ශ්‍රේෂ්ඨ නාද කාව්‍යයක්. ඒ විදිහට අපි විශිෂ්ට ගණයේ කලාකෘති සියල්ල කවි නමින් හඳුන්වනවා. නමුත් අපි සාමාන්‍යයෙන් කවි කියලා කියන්නේ පද්‍ය කාව්‍යවලට. පද්‍ය කාව්‍යවලට. ඉතින් ඒක මං හිතන්නේ හුඟක් කලාට බොහෝ අවස්ථාවලදී හැඟීම් ප්‍රකාශ කරන්න, හැඟීම් එක්ක බැඳිච්ච එකක්. මොකද භාවමය ජීවිතේදී අපි සතුටු වෙනවා, අපි දුක් වෙනවා, අපි සතුට සහ දුක මිශ්‍ර හැඟීම් ඇති කරගන්නවා. මේ සියල්ල කියන්න මං හිතන්නේ පහසුවෙන්ම තෝරගන්න එක තමයි කවිය. ඒ හැම කවියක්ම විශිෂ්ට කවි නෙමෙයි. විශිෂ්ට කවි නොවෙන්න පුළුවන්. නමුත් එහෙම උත්සාහයක් තියෙනවා. කවි කියන්නේ නිකම්ම වචන ගොඩක් නෙමෙයි. කවි කියන්නේ හොඳ කවියක් කියන්නේ මිනිසුන්ගේ හැඟීම්. කවියක් රස විඳිනයි කියලා අපි කරන්නේ ඒ හැඟීම් එක්ක අපි කරන හොමාරුවක්. ඒක ඒ කවියේ තියෙන අත්දැකීමත් එක්ක අපි අනන්‍ය වෙනවා. අපි ඒකත් එක්ක එකතු වෙනවා. ඒක අපේ කරගන්නවා. කරගෙන අපි ඒකෙදි දක්වන හැඟීම් අපි පළ කරන්න ගන්නවා. කවියේ ප්‍රීතිමත් එකක් නම් අපි සතුටු වෙනවා. ඒක දුක්ඛදායක එකක් නම් අපි කරුණ රසය ශෝකය වගේ එකක් ඇති කරගන්නවා. ඒ වගේ තමයි. මේ කවියක් කියන නිකම්ම වචන නෙමෙයි, වචන වලට තියෙනවා මේ රොබර්ට් ෆ්‍රොස්ට්ගේ කියමනක් තියෙනවා අරෝෂා වචන මිනිසුන් වැනි. ඔව්හු තනි වූ විට කතා නොකරති. එක්වෝ විට බෙනෙති. සුදුසු වචනයක් මොන ගැහුණාම හරවත් දැම බෙනෙති. මිග නොදරති. නිකන් ඔහේ ආවට ගියට කතා කරන්නේ නැහැ. ඉතින් ඒ අපි කරන්න ඕනේ ඒකට ඇහුම්කන් දෙන එක. වචන මුණ ගැස්සන එක. හොඳ කවියක් කියන්නේ ඉතාමත්ම ගැළපෙන හොඳම වචන මුණ ගැස්සීමක්. කවිය වනාහි හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කියලා අපේ ප්‍රවීණ කිවියරුන් අපි ප්‍රකාශ කරලා තියෙනවා. කොල්රිඩ්ගේ කියමනක් එක කියලා තියෙන ඔන්න ඔය කාරණේ හින්දා දුවේ පුතේ ඔබට ඔබේ සාහිත්‍ය සංග්‍රහයේ වස්සානේ පාඩමට කලින් රත්නශ්‍රී විජේසිංහ කියන මේ විශිෂ්ට කවියා පිළිබඳව කරුණු ටිකක් අන්තර්ගත වෙනවා. ඒ නිසා මම අද කාලය වෙන් කරගන්නේ නැහැ එතුමා පිළිබඳව මේ දේවල් කියන්න. මොකද අද අපි එතුමා සමග සාකච්ඡා කරන මේ කාලය ඊටම සීමිත නිසා අපට එය ඊටම වටිනවා. සර් ඔබතුමාගේ මුල්ම කාව්‍ය සංග්‍රහය පළ වෙන්නේ 1975 දියනුවන් 79 දියනුවන් අයියන්ගේ කෘතියේදී දුවේ පුතේ මම ඔබට මේ කවි වල පුංචි කොටස් ටිකක් මතක් කරන්නම්. අයියන්ගේ බියනවන්න පෙන්වන්නම් මම මැරෙනා සැටි නොව ජීවත් වන හැටි. ඒ මාතෘකාව මේ ඒ කවි කොටසත් එක්ක වරක් සාමාන්‍ය පෙළ විභාගයක රචනාවකට ඇවිල්ලා තිබුණා අරෝෂා. මම සර් මෙතනදී කියන්න ගියේ
කවියෙන් උත්සාහ කරන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන හැටි කියලා දෙන්න. මැරෙන හැටි නෙවෙයි. මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන අනේක විද දුක් සංතාපවලට ඔවුන් ප්‍රාණවායුව එක් කරනවා. ජීවිතය වටහා ගන්නට කියලා දෙනවා. ජීවිතේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා. අපි රත්නශ්‍රී සර්ගේ කවි අරගෙන බලද්දි දුවේ පුතේ අපි දකිනවා හැම විටම අපිට මේ ජීවිතය කියා දෙන ගුණය. එතුමන් විශිෂ්ට කවියෙකු ලෙස අර්ථ දක්වන්නට හේතුවත් විවිධාකාර සමාජානුභූතීන් විවිධ අත්දැකීම් විවිධ තේමාවන් ගවේෂණය කරලා අපට ජීවිතය කියා දෙන නිසා. ඔබතුමා මට කියන්න මේ අත්දැකීම් කොහෙන්ද ඔබතුමා ගවේෂණය කරන්නේ? ඔබතුමා කොහෙන්ද මේවා හොයාගන්නේ? මෙහෙමයි දැන් කවියෙක් කියලා විශේෂ මිනිස්සෙන් නෙමෙයි. යාට වෙනම අමතර ඇස් දෙකක් නැහැ. අමතර කන් දෙකක් නැහැ. වෙනම අනිත් මිනිස්සුන්ට වගේම තියෙන පංචේන්ද්‍රයන්ම තමයි තියෙන්නේ. ඔහු ලෝකයේ සංජානනය කරන්නේ. සංජානනය කරනවා කියන්නේ මේ ඉන්ද්‍රියන් පහෙන්ම අපි ලෝකයේ දකින විදියට සංජානනය කියන්නේ. ඔහු ලෝකයේ සංජානනය කරන්නේත් අනිත් මිනිස්සු වගේමයි. හැබැයි ඔහුගේ විශේෂයක් තියෙනවා. ඔහු අනිත් අයට වඩා මේ තමන්ගේ සංවේදී ඉන්ද්‍රියන් පාවිච්චි කරනවා. ඒවා ප්‍රබල විදිහට පාවිච්චි කරනවා. ඇස් දෙක නම් මේ මම දකින්නේ ඇත්තමද? මේකමද මේක ඇත්ත? මේකෙන් එහා පැත්තේ තියෙන්නේ මොකක්ද? එහෙම ප්‍රශ්න කරනවා. ඇහුනොත් ඔහුට මේ ශබ්දේ මේක ඇත්තටම මිහිරිද? මේක අමිහිරි වෙන විදියක් නැද්ද? මේක පටන් ගන්නේ කොහොමද? මේක ස්වර සංයුතිය කොයි වගේද? එහෙම ප්‍රශ්න කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්න කිරීමත් එක්ක තමයි කවියෙක් සම්මතයම බාර ගන්න ලෑස්ති වෙන කෙනෙක් නෙමෙයි කවියා. මේ ජීවිතේ මුණ ගැහෙන හැම අත්දැකීමක්ම මම කල්පනා කරන්නේ මේකෙන් කොහොමද අපි තවත් මම ඒකෙන් සසල වුණා නම් මම කම්පාවටපත් වුණා නම් ඒ මගේ කම්පාව වෙනත් අයට මම දනවන්නේ කොහොමද? ඒකට හොඳම වචන මොනවද? හොඳම ආකෘතිය මොකක්ද? කොයි විදියටද මේ කොච්චර දික් වෙන්න ඕනද? කොච්චර කෙටි වෙන්න ඕනද? ආදී වශයෙන් තමයි කවියෙකුට තියෙන ප්‍රශ්න. ඒක සම්මත විරිතක්ද නැත්නම් මේක මිශ්‍ර විරිතක්ද මිශ්‍ර ආකෘතියක්ද ඔය වගේ ඒවල් තමයි තියෙන්නේ. කොහොම හරි කවියෙක් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ම තමයි. නමුත් ටිකක් අනිත් අයට වඩා සිසු අයට වඩා සංවේදීත්වයෙන් ඉහළයි. ඒ නිසා මේ අරෝෂා කියනවා කියලා මට ආරංචි වුණා මේ පපුවේ ඇනුණු උලක් ඇත්තෙක් කියලා. කවිය ඇත්තටම එහෙම තමයි. කඩ තුඩක් ඇත්තෙක්. වරක් ඔබතුමාම තමයි මගේ වැඩසටහනකට ඇවිල්ලා ඔබතුමා ප්‍රකාශ කළේ මට ඒ අදහස ගීතයක් තෝරන වැඩසටහනකදී කවියා කියන්නේ හැම විටම හදවතේ කඩ තුඩක් ඇනිලා වේදනාව විඳින කෙනෙක් කියලා. ඒක තමයි. ඉතින් පපුවේ ඇනුණු උලක් ඇත්තෙක් කියලා නිතරම පපුව අත ගන්නකොට ඒක මතුවෙලා දැනෙන වේදනාව. වේදනාව දැනෙනවා. ඒක විඳිනවා. මොකද ඒක මේ මෙදියස දිව්‍ය සැපමුසු වේදනාවකි කවියකුයි මෙබැවින් වාසනාවකි. කුමාරගම කියනවා. මෙදියත දිව්‍ය සැපමුසු වේදනාවකි කවියකුයි මෙබැවින් වාසනාවකි. ඒකම සංස්කෘත කවියෙක් කියනවානේ මේ සංස්කෘත කවියක් තියෙනවා මේ ශතේෂු ජායතේ ශූරः සහස්‍රේසු ච පණ්ඩිතා. ඒ කියන්නේ ශූරයෙක් වෙන්නේ 100න් එක්කෙනෙක්. 100ට කෙනෙක් තමයි ශූරයෙක් වෙන්නේ. පණ්ඩිතයෙක් වෙන්නේ 1000කින් කෙනෙක්. හැබැයි කවිත්වස්ත සුදුර්ලභ. කවියෙක් වීම ඊටත් වඩා දුර්ලභයි කියලා කියන්නේ. ඒ කියන්නේ මම කවිලින හින්දා කියනවා නෙමෙයි. ඔක කියන්න ඇත්තේ මොකක් හරි මිනිස්සු කාලයක් තිස්සේ දැකලා මේ පළවෙනි කාරණේ තමයි මේ අපූර්ව ගුණය කියන කවියක තියෙන. දැන් සේබස් ලකර කියන බොහොම ප්‍රකට අපේ මුල්ම පොතනේ අපිට තියෙන දැනට හොයාගෙන ඒකේ තියෙන එක තමයි නිසග්ග සිදු පිළිබන් උගත්ගත් විමල්නේ නොමද බියවුදු හේවේ වෙසසින් මෙකව සපුවට. ඒක පරණ භාෂාව නිසා මේ දරුවන්ට ඒක ලිහිල්ල තේරුම් දෙන්න ඕන. නිසග සිදු පිළිබන් පුතේ නිසග සිදු කියන්නේ නයිසර්ග සිද්ධ ප්‍රතිභාණය. ඒක ඔබට ලැබෙන්නේ ඔබේ දෙමව්පියන්ගේ ඥානවලින්. ඒක DNA RNA කියන ওই මේ ඥානවලින් තමයි ලැබෙන්නේ. උගත්ගත් විමල්නේ. ඒ කියන්නේ බොහෝ ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ලබා ගන්නා අත්දැකීම ජීවිත ප්‍රවෘත්ති අත්දැකීමෙන් ජීවත් වෙලා ජීවිතයෙන් ලබා ගන්න අත්දැකීම් විවිධ පරිසරවල ඉඳලා ලබා ගන්න අත්දැකීම් ඔක්කොම තමයි ව්‍යුත්පත්ති කියලා අපි හඳුන්වන්නේ.
ඊට පස්සේ නොමද බියවුදු හේවේ නොයෙක් නොයෙක් අභියෝග වලට මුහුණ දීලා අභ්‍යාස කරනවා මේ ලියන දේ. කපල කොටලා එකපාරට සෑහීමකටපත් වෙන්නේ නැහැ. කපල කොටලා ආයෙ පැත්තක තියලා ආයෙ ටික දවසකින් ආයෙ ආරම්භ බලලා ආයෙ හදලා ඒක ඒ අභ්‍යාසය. සතත අභ්‍යාසය කියන්නේ ඒකට ওই කාරණා තුන තමයි මේ විශේෂයෙන් මේ කව සපෝට් මේ කාව්‍ය සම්පත්තියේ විශේෂ වෙන්නේ. තව විදිහට කියනවා නම් අරෝෂා ඕක පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියන්නේ ඔය නිසග සිදු පිළිබඳ වලටම තමයි ප්‍රතිබාහනය. ඒක පෙර කරන ලද පූර්ව කෘත කර්මය කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඥානමය සම්පත් කියලා ජීව විද්‍යාත්මකව කියන්න පුළුවන්. කොහොම හරි ඒක. එතකොට පතිරූපදේශ වාසෝච කියන්නේ ඒ ලැබිච්ච පරිසරයෙන් තමයි ව්‍යුත්පත්තිය ලැබෙන්නේ. දැන් කෙනෙක්ගේ පෞරුෂය නිර්මාණය කරනවා කියලා කියන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ හැටියට ආරය සහ පරිසරය ගුණ කිරීම ගුණිතය. ඔව්. ඒක අනුව පෞරුෂය තීරණය වෙන කෙනෙක්. මේ කවිත්වයටත් එහෙමයි. කවිත්වයේ පෞරුෂය තීරණය වෙන්නේ අර කියපු මේ ප්‍රතිභානයත් ප්‍රතිභාව කියන්නේ තමන් ලබා ගන්න සම්පත්. ව්‍යුත්පත්තියත්. ඒ වගේ අභ්‍යාසය කියන්නේ තමන් කරන එක නිරන්තරව. ඔය ටික කාරණා තමයි වැදගත්. හරි සර්. අපිට සර් මේ කියපු කාරණා එතුමන් විග්‍රහ කළේ ඔබට මතකයි දුවේ පුතේ මංගල සූත්‍රයේ තියෙන කරුණු ඇසුරෙන් එතුමන් විග්‍රහ කරන්නේ පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා මේ සූත්‍රයේ තියෙන ඔන්න වෙනස් අර්ථකථනයක් එතුමා අපිට දෙන්නේ. ඔබ හිතන්නට ඕනේ මෙන්න මේ කරුණු පිළිබඳව. එතුමා අද අපට විවර කරලා දෙන්නේ හිතන්නට මාර්ග. ඔබ මීට පස්සේ නිර්මාණ කෘතියක් රස විඳිනකොට අපිට රත්නශ්‍රී සර් අද මේ කියලා දෙන නිර්ණායක ඔබේ සිහිය තබා ගන්නට ඕනේ. දැන් මම එතුමගෙන් අහන්න කැමතියි. වස්සානේ කවි පන්තිය ගැන. අපේ දුවල පුතාලා බලාගෙන ඉන්නේ. වස්සානේ පද්‍ය රචනා කරනකොට ඔබතුමන්ට ඒකට බලපාපු අත්දැකීම් මොනවද? කොහොමද ඒක නිර්මාණය කෙරුවේ? මේ අප්‍රමණීය පද සංගঠনා කොහොමද ඔබතුමාගේ හිතට ආවේ කියන කරුණු විස්තර කරමු අපි. ඔය එක අරෝෂා මේ මම පෞද්ගලිකව විඳගත් අත්දැකීමක් ඇත්තටම කියනවා නම්. මම ගුරුවරයෙක් වෙලා ඉන්න කාලේ හිටි හැටිම මාරු කළාට පස්සේ මොනරාගල දුෂ්කර කලාපයට ටික දවසක් මම ඔක්කම්පිටියේ ජනපද විද්‍යාලයේ මාසයකමාරක් විතර කාලයක් ඉඳලා මොනරාගල රාජකීය විද්‍යාලය කියලා දැන් හඳුන්වන පාසලේ අවුරුදු 5කට කිට්ටු කාලයක් වැඩ කරනවා. ඒ කාලේ මම අතර වෙලා හිටිය නේවාසික ස්ථානයේ කිට්ටුව තමයි හොලන්දා ඔය අවටින් ගලාගෙන ගියේ. අදත් ඔබ මොනරාගල අම්පාර මාර්ගයේ යනවා නම් ඔබ දන්නවා මොනරාගල කච්චේරිය හන්දියේ පහු කරලා ටිකක් දුර යනකොට පාලමක් හම්බ වෙනවා. ඒ පාලම තියෙන්නේ හොලන්දා ඔය හරහා. ඔය අවට ප්‍රදේශයේ ඉතින් මගේ බොහොම ප්‍රියමනාප. හැබැයි මම යනකොට ඒ පළාතම වේලිලා ගිහිල්ලා හොලන්දා ඔයේ යාන්තමට වතුර කඳුලක් දෙකක් කොහේ ගලාගෙන යනවා. උදේ පාන්දර ඔයට ගිහිල්ලා වැල්ල හාරලා වලක් හොයාගන්න වලක් හාර ගන්න ඕන මූණ තෙමා ගන්න. හැබැයි එහෙම තිබිච්ච ඔය නොවැම්බර් දෙසැම්බර් මාසෙ වෙනකොට දෙගොඩ තලා යන මහා නිල් වතුරින් පීරිලා යනවා. ඉතින් ඔයට යනකොට ඔය දෙපැත්තේ දෙවට දිගේ කරඳ වැල්වල මල් පිපිලා තියෙනවා. කුරුළු කූඩු වල කුරුළු පැටව වඩනවා එනවා. ගිහිල්ලා ඔයට ගිහිල්ලා බැස්සම නිල් වතුර තුරුළු කර කිසේ අතහැර යම්ද මේක දාලා යන්න හිතෙන්නේ නැහැ. ඒ ප්‍රහර්ෂය තමයි සතුට තමයි ඒ මගේ කවියේදී ඇත්තම විඳපු සතුට. ඔය දෑල දුඩ මළුවේ ඔය දෙපැත්තම මීමැස්සෝගේ ගොමු වැහෙනවා මල් වලට ආපු. ඔය දෑල දුඩ මළුවේ සුවඳ බැරුවා ඉන්න. ඒ සුවඳ නිසා තමයි මීමැස්සෝ එන්නේ. නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද මට පේනවා ඔය ඉහත්තාවේ කිකටියා පඳුරක් මේ මලක් වඩාගෙන ඉන්නවා. කිකටියා පඳුර සුදු මල් පුපුර වඩාගෙන සොඳුරුන වාගේ මේ නැහැ මායික. ඇය මගේ බිරිඳ ඈත ගමේ ජීවත් වෙන්නේ ගාල්ලි. ඉතින් මම ඒ අය උපකල්පනය කරගන්නවා පොඩි දුව වඩාගෙන ඉන්න බිරිඳ. ඒ වගේ මේ ජීවිත අත්දැකීම තමයි මේ කවිය පුරාම තියෙන්නේ. මේ ඊළඟට මේක කියනවානේ මේ අරෝෂා මේ
දෙවට දිග කරඳවැල් ආරුක්කයට සැඟව නිල් කුරුළු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට රැගෙන දෝතට පෙරා උණුහුමට ඉර එළිය මිහිරි මව්කිරි වගේ පොවන්නේ නුඹලාට. දැන් මෙතන සමහර දරුවෝ වැරදියට තේරුම් ගන්න එකක් තමයි මේ ඒ නිසා මේ කහනේ කීවට කමක් නැහැ. මේ මම ඔයට යන දෙපැත්තේ දෙවටේ අර මං කිව්වා කරඳවැල් ආරුක්කු යට මේ කුරුළු කූඩු හදලා ඉන්නවා කුරුළු පැටවුන්ගේ සද්ද ඇහෙනවා නිල් කුරුළු බිරිඳුනිදී ඇහැරවන්නේ කොමට ඒගොල්ලෝ නිදා ගන්න දෙමු අපි ඇහැරවන්න ඕනේ මේ රැගෙන දෝතට පෙරා උණුහුමට ඉර එළිය අරගෙන දෝතට පෙරලා මම පොනවා මව්කිරි වගේ කුරුල්ලන්ට අපි දන්නවා කුරුල්ලෝ මව්කිරි බොන්නේ නැහැ කිරි බොන જાති සත්තු જાතියක් නෙමෙයිනේ කුරුල්ලෝ කියන්නේ ආවේස් කියන වර්ගයට අයිති මේ අණ්ඩජ ප්‍රජනනයක් තියෙන බිත්තර වලින් බෝ වෙන මේ පක්ෂි විශේෂ ක්ෂීරපායින් නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට එහෙනම් කිරි පොවන්නේ මගේ මෝඩකමටද? නෑ. මේ මම ඒකේ පොඩි වෙන කාරණයක් මට කියන්න ඕන කළා. මම ගුරුවරයෙක් නිසා මගේ කාර්යය මම මාරු කළා වුණාට මම යන්නේ දරුවන්ට උගන්වන්න. නිසා මට යුතුයකමක් තියෙනවා අර කුරුළු පැටව තමයි මම සංකේතවත් කරන්නේ එන දරු පරපුර අනාගත පරම්පරාව. ඒගොල්ලන්ට මගේ ආදරයක් තියෙන්න ඕනේ. මම ඒගොල්ලන්ට පොන කිරි තමයි මව් කිරි තමයි ඉර එළිය කියන්නේ ඥානය දැනුම. මම දන්න දේ දරුවන්ට කියා දෙන්න ඕන. කිරි පොවන්න වගේ පොවන්න ඕන මම ඒගොල්ලන්ට. ඒකයි මම මේ කියන උත්සාහ කළේ. සවදුරටත් සර් මම කැමතියි ඔබ ඒ කවිය අරගෙන තව ටිකක් දරුවන්ට අපි විස්තර කරමු. ඔබතුමා මෙහෙම කියනවා. රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇඳාද දේ දුන්න. වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් ඔබ මාළකට. ඔව් දැන් එතන මට මගේ නවාතැනට පේනවා මේ ඉහත්තාවේ මරගල කන්ද කියලා කඳු පන්තියක් තියෙනවා. ඒ කඳු වලින් තමයි උල්පත් ජලය නගරයට බෙදා දෙන්නේ. මේ කඳු වනාන්තර වලින් වැහිලා තියෙන්නේ. රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන. මං හිතනවා ඒ වනගැබේ තමයි ඇත්තේ මොනරු අච්චර ලස්සන පිල් ඇඳගෙන ඉන්නේ. කවුරු හරි ඒගොල්ලන්ට මේවා වියලා දෙන අය ඇති මේ වනාන්තරේ. ඒ සන්නාලියන් නැති. සන්නාලියන්. ඒ කොහොමද සන්නාලියන් කොහොම? ඒගොල්ලෝ තමයි ඒ සන්නාලියන් තමයි අච්චර ලස්සනට මොනර පිල් නිර්මාණය කරන වියන සන්නාලින් තමයි අර කන්දර උඩින් පේන දේ දුන්න අඳින්නේ නැත්තේ. ඒකෙත් වර්ණ සංයෝජනේ අර වගේම තමයි. ඒ නිසා ඒගොල්ලෝ දැත්තේ මේ කැලෑවේ. ඒ සන්නාලින් කොහොම ඇඳා දේ දුන්න. ඒ දේ දුන්නත් එක්ක දේ දුන්නක් හැදෙනකොට සාමාන්‍යයෙන් පොඩි වැහි බීරමක් තියෙනවා. වැහි පොද ජල වාෂ්ප වැඩි, ආර්ද්‍රතාවය වැඩි පරිසරේ. ඒ වැහි බීර නිසා ඒ සන්නාලින් අතින් අර දේ දුන්න හදනකොට වැහි බින්දු එහෙම ඉහෙන්න පුළුවන්. වැහි වතුර ඉහිනවා නම් උන් විහිළුවට. ටික වතුර ගහනවා වගේ විහිළුවට. ඒ කුරුල්ලන්ට ඒ වැහි වතුර වාදින්න පුළුවන්. ඒ නිසා කුරුල්ලන්ට කතා කරනවා එන්න කුරුල්ලෝ ඉගිල්ලි වරෙන්න මාළකට. දුවේ පුතේ ඔබට තේරෙනවද? කවියෙකුගේ අදහස ඔහු ප්‍රකාශ කරන විදිහ කොයි තරම් සංවේදීද අපේ හදවතට දැනෙනවද කියන කාරණය. එතුමන් අපට කියන වැදගත්ම කරුණ තමයි මේ කුරුළු බිලිඳුන්ට සම කරලා තියෙන්නේ එතුමාගේ මේ හදවතේ තියෙන දයාර්ධ ගුණයෙන් මේ අනාගත පරම්පරාව. කෙතරම් පුළුල් අදහසක්ද මේ වස්සානේ පද්‍ය පන්තියේ තියෙන්නේ කියන එක. මේ වස්සානේ පද්‍ය නිර්මාණය ඇතුලේ අන්තර්ගත වෙන්නේ කියන කාරණය ඔබට වැටහිය යුතුමයි. අපේ අරමුණ මේ වස්සානේ කවිය ඔබට ඉගැන්වීම පමණක් නොවේ. අපේ යුගයේ කවියා හැටියට අප මහත් සම්භාවනාවට ලක් කරමින් හඳුන්වා දෙන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ කිවිඳුන් ජීවමානව මේ මැදිරියට කැඳවා ගන්න දුවේ පුතේ ඔබ වටහා ගන්නට ඕනේ ඔබට ලැබුණු මේ ජීවිතයේ අරුත කුමක්ද කියන කාරණය. මනුෂ්‍යත්වයේ පරිපූර්ණත්වය අත්පත් කර ගන්නවා කියන්නේ මොකක්ද? සාහිත්‍යයෙන් තොර මිනිසුන් ගවයන්ට සමානයි කියලා සර් අපි අහලා තියෙනවා බර්තෘහරි පඬිතුමා කියනවා නීති ශතකයේදී. මෙන්න මේ ගවයන් බවට පත්වනවද? නොයසේනම් සැබෑ මිනිසුන් බවට පත්වනවද කියන කාරණයයි ඔබ වටහා ගත යුතු. මම
ඔව් අරෝෂා මම හිතන්නේ අරෝෂා කවිය මම හිතන්නේ කවියෙන් එහාට යන්න හදනවද? සර් මට මේ කවිය අවසානය ගැන ඔබෙන් අහන්න ඔව් අවසානට කතා කරන කලින් මම කැමතියි අරෝෂා මේ දරුවන්ට කියන්න මේ කවියේ තියෙන ආකෘතිය පිළිබඳව. පැහැදිලිවම මම ඒ කාව්‍ය උපක්‍රම ගැනත් ඔබෙන් අහන්න හිටියා. ඔව් ආකෘතිය පිළිබඳව. ආකෘතිය කියන්නේ මේකේ හැඩය මොකක්ද? මේක සිව්පද කවියක්ද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් නිදහස් කවියක්ද? දැන් අපේ සිංහල කවියේ පොතේ තියෙනවා ආකෘති 4ක් විතර. පළවෙනි එක තමයි ගී ආකෘතිය කියන්නේ. ගී ආකෘතිය කියන්නේ ඔය දැන් වර්තමානයේ අපිට එන සින්දු නෙමෙයි. ගී කිව්වම ගී විරිත් කියලා වර්ගයක් තියෙනවා. යාගී, දුවංග ගී, යොන්මත්තල ගී, බමර ගී, කාරිකා ගී ආදී වශයෙන් විරිත් ගොඩාක් තියෙනවා. සීගිරි කැටපත් පවුරේ, කෞසිලුමිනේ, මෝදේ උදාවේ, සසදාවේ ඒවයි තියෙන්නේ ගී විරිතෙන් ලියපුවා. ඒවයි විශේෂය තමයි ඒවයි එළි වැටක් නෑ අගට සමාන වචන සමාන උච්චාරණ තියෙන වචන නෑ එළි සමයක් නෑ මුලත් නෑ. පදවලත් එක පදයක් අනිත් මේ පදවල මාත්‍රා ගණන් සමාන නෑ. නිසම පාදයි. ඒවා ගී. ඊළඟට තියෙනවා සිව්පද කියලා. සිව්පද විරිත් වලත් මාත්‍රා දෙකේ ඉඳලා මාත්‍රා 20 ගණන් 30 ගණන් දක්වා දක්වන කවි තියෙනවා. ඊට අමතරව තියෙනවා සිලෝ විරිත් කියලා. ශ්ලෝක වෘත්ත කියන්නේ. ශ්ලෝක කියන්නේ සංස්කෘත කවිවල විරිත් අනුව සිංහලෙන් ලියපුවා. මාලිනී, වසන්ත තිලකා, ශාර්දූල වික්‍රීඩිත ඔය විදියට විවිධ විරිත් තියෙනවා. ඊළඟට තියෙනවා සැහැලි විරිත් කියලා වර්ගයක්. සැහැලි. දැන් වහලා තියෙනෝනේ ඝන දෙවි හැල්ල, කුවේණි අස්න, දඹදෙණි අස්න, සියබා අස්න වගේ අස්න කවි. ඕවා තියෙන සැහැලි විරිත් වල ලියපුවා. ඔබ අහලා තියෙනෝනේ මේ ඝන දෙවි හැල්ලේ තියෙනවා ආයුබෝ වනසිතා ඉසුරුවර මින්යුතා උමාගෙන දරණිතා ඉසුරුව බිසෝවෙතා. ඒක අහලා තියෙනවද? දැන් ආයුබෝ වනසිතා කිව්වම මාත්‍රා 10ක් තියෙනවා. මාත්‍රා 10ක් තියෙනවා. ආයුබෝ මාත්‍රා 5යි වනසිතා මාත්‍රා 5යි. මේකට මාත්‍රා 5න් 5 කැටි දෙකක් තියෙනවා. පස්මත් කැටි කියලා අපි කියනවා. දැන් මේක දික් කරගත්තොත් ආයුබෝ වනසිතා ඉසුරුවරම යුතා කියලා ගත්තොත් මාත්‍රා 20ක් වෙනවා. ඔය දැල දොඩමළුවේ සුවඳ බැරුවායින්ට අන්න මාත්‍රා 20ක් තියෙනවා. ඒතකොට ඒක සැහැලි විරිත් ආශ්‍රයෙන් හදාගත්ත නිදහස් විරිතක්. සැහැලි විරිත් ආශ්‍රයෙන් හදාගත්ත මාත්‍රා 20ක් දක්වා දීර්ඝ වෙන නිදහස් විරිතක්. මේ දරුවෝ කැමති වෙයි මේක ඇත්තරම අපට අඳුන්වා දුන්නේ මේ විරිත් මේ නිදහස් විරිත් ක්‍රමය අඳුන්වා දීන් දුන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර කියන ප්‍රවීණ කවියා භාවගීත කියන පොතේ ඔයගේ අඳුර සහ බිය කියලා කවි පෙළක් තියෙනවා ඒ පොතේ 956 විතර දැන් මටත් අවුරුදු 2ක් විතර එතකොට මේ ඒකේ තියෙනවා මෙහෙම කවියක් රබර් ගස් වල මුදුන් මහකිතුලේ හේඩාව අඬාගෙන ඇද වැටෙන 12 උණ පඳුර තාත්තගේ සොහොන් කුත වසාගෙන එන අඳුර ගලා එන විලාසය මසිත බියවන සුළුය. රබර් ගස් වල මුදුන් මහකිතුලේ හේඩාව ඔය දැල දුඩමළුවේ සුවඳ බැරුවායින්ට. ඊළඟට බලන්න මේ විරිත ඔහු කතරගම කියන කවියෙත් පාවිච්චි කරනවා. මිනිස් කට හඬින්තොර ඈත කඳු හෙල්ලසල මහවනේ අරක්ගත් තිබේ භූමියක් මගේ හද බැමිසිදී මිනිකිරුණු බරණලා පෙරවිලස සැරිසරන. ඒක එකතු කරලා ලියනවා ඔහු මාත්‍රා 20 දක්වා සියදහස් පන්දමින් ගිනි ගනී විහිදෙයි බෙරදවුල් හඬ ඇසෙයි ඇගේ මස වියරු වෙයි. මේ කතරගම ගැන. ඒ විරිත් ආකෘතිය තමයි මම මස්සානේ කවිය පාවිච්චි කරන්නේ. ඒක හැබැයි මේ සතුට දනවන ආකාරය. මේ පරිසරයේ තියෙන ප්‍රබෝධයේ පිබිදීම වෙනස් වීම ජීවත් වෙන්න අපට කරන ආරාධනාව ඒක තමයි මට මං හිතුවා හොඳම මේ ආකෘතිය මේකයි කියලා. පැහැදිලි. ඔබතුමා අන්තිමට අපිට කියනවා දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය. කටු පොකර සිප ගනිමි. හෙට මලක් වනු පිණිස. ජීවිතයට ඔබතුමා දෙන මේ පණිවිඩය ගැන අපි පුංචි හැඳින්වීමක් හරි කරන්නට ඕනේ. ඔය ඇත්තටම දැන් මම
මම කියවනේ මම එහෙට යනකොට හරි දුෂ්කරයි මුළු පරිසරයෙන් වේලිලා ගිහිල්ලා හුලන්දාවේ හිඳිලා ගිහිල්ලා කටුපඳුරු විතරයි තිබුණේ නිල් පාටක් කොළ පාටක් පේන තිබ්බේ නැහැ. නමුත් එහෙම තිබිච්ච පරිසරය ගැන මම කලකිරිලා අනේ මට මෙහෙ ඉන්න බෑ මේව විඳගෙන ඉන්න බෑ මම ආපහු කොහොම හරි යන්න ඕන කියලා ආපහු ආවනම් මට අර ලස්සන ඔය දෙගොඩ තලා යන නිල් වතුර දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ දුෂ්කරය කියා හැර ආයතු ජීවිතේ දුෂ්කරතාව ඉඳගෙන හිටපු නිසා තමයි මට දකින්න හම්බෙන්නේ අවසානේ. දුෂ්කරය කියා හැර ආයු ජීවිතයේ කටුපොකුර සිප ගනිමි හෙට මලක් වුණු පිණිස. මට ලැබිලා තියෙන කටුපොකුරක් මම යනකොට මට පිළිගන්නේ කටුපොකුරක්. මම ඒක බාරගත්තා. මං හිතුවා කවදා හරි මේකෙන් මල් පිපෙයි කියලා. හෙට මලක් වුණු පිණිස මම බාරගත්තා ඒක. ජීවිතේ එහෙමයි පුතේ ජීවිතේ එහෙමයි. ජීවිතේ අභියෝග ප්‍රශ්න කරදර කලකිරීම කම්කටොළු මුණ ගැහි. ඒවා මුණ ගැහුණු පළියට ඒවා බය වෙලා කලකිරිලා දුක් මුසු පලා යන එක මේ කරන්න ඕන. ඒක බාර ගන්න. බාර ගන්න. කටුපොකුර බාර ගන්න. හෙට මල් පිපෙයි. පුතාලා අහලා තියෙනවද දන්නේ නැහැ. උන් දවසක අපුගේ මහත්මයා කියන සින්දුවක් තියෙනවා නිින්ද නැතිරයි කියලා. ඒකේ අන්තිමට තියෙනවා කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹි මේක මහා දුවයි සොඳුරයි මගේ කියලා. ඒ කියන්නේ මේකමයි. ඔන්න බලන්න දුවේ පුතේ කෘෂ වෙලා ගිලන් වෙලා ඇදි ගිම්හානේ දුක් විඳපු හුලන්දා ඔය ප්‍රහර්ෂයෙන් ගලා යන දසුන එතුමා දැක්කේ අර අභියෝගාත්මක කාල පරිච්ඡේදයට මුහුණ දීපු නිසා. මේක ඇතුලේ තියෙනවා ජීවිතය පිළිබඳ ලොකු පාඩමක්. එතුමා අපට කියා දෙන්නේ ජීවිත අභියෝග ඇතුලෙන් ජීවිතය දිනන්නේ ජීවිතය දරාගන්නේ කොහොමද කියන කාරණේ. මම ඔබතුමාගෙන් ඊළඟට අහන්න හිතපු ප්‍රශ්නයට ඔබතුමාම ප්‍රවේශයක් ගත්තා. ඒක තමයි සර් දැන් කවිය රස විඳින එක යම් තාක් දුරකට දුරස් වෙලා ගිහිල්ලා කියලා සමාජයේ අපි කියනවා. නමුත් ඔබතුමා මේ කවියට අමතරව තවත් තැනකින් පොදු ජන මනස ස්පර්ශ කරන්න සමත් වුණා ගේය පද රචකයෙක් හැටියට. මේ ගීත රචනා සහ අපි හිතමු ගීත සාහිත්‍ය සහ කවිය අතර තියෙන වෙනස බොහෝ විට හඳුනන්නේ නැහැ බොහෝ රසිකයින්. අපේ දරුවෝ විතරක් නෙමේ රසික සහෝදරයනුත් ඒ හඳුනන්නේ නැහැ. සර් ඒකටත් පොඩි හැඳින්වීමක් අපි කරමු. ඔව් ඇත්තටම කවියේම නිවුන් සහෝදරයෙක් හැටියට ගීතය හඳුන්වන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා සමනිවුන්ව අතරත් 100%ක්ම සමානකම් නැහැ. සමනිවුන්ව කියන්නේ එකම කලලය දෙකට බෙදලා හැදෙන නිවුන්ව දෙන්නගෙත් වෙනස්කම් තියෙනවා. ඒ වගේ ගීතය සහ කවිය අතර ඊට වැඩි වෙනස්කම් තියෙනවා. සමනිවුන්වලට වැඩි වෙනස්කම් තියෙනවා. මොකද කවිය කියන එක අපිට ඕන තරම් දික් කරන්න පුළුවන් පිටු ගානක්, පොත් ගානක්. ගීතය එහෙම කරන්න බෑ. මොකද කවිය අපි කියවන මාධ්‍යයක්, ගීතය අපි ශ්‍රව්‍ය මාධ්‍යයක්. ගීතය අපි ඇහුම්කන් දීලා තමයි මේකේ රස විඳින්නේ. ශ්‍රව්‍ය මාධ්‍යයක්. ඒ නිසා මේ දෙකේ අත්දැකීම උනත් දැන් තාම සංකීර්ණ දේවල් කවියකින් අපිට කියන්න පුළුවන්. නමුත් ගීතයකින් ඉච්චර සංකීර්ණ දේවල් කියන්න බෑ. ඒ ගීතයේ කවියට සාපේක්ෂව යම් පමණකින් සරලයි. හැබැයි එකකින් කියවෙන්නේ නැහැ. ගොඩක් දාර්ශනික කරුණුත් ගීතෙන් කියන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඊළඟට භාෂා භාවිතයේදීත් කවියාට තියෙන නිදහස ගීත රචකයෙකුට නැහැ. සමහර වචන සමහර වෙලාවලට ගීතයකට භාවිත කරන්න බෑ. දැන් මිශ්‍ර භාෂාවක් භාවිත කරන්න අමාරුයි. හැබැයි ඔබ දන්නවා සමහර තැන්වල දැන් බලන්න ආරිච්චි බෝරිච්චි ගීතේ ඒකේ තියෙනවානේ ගන්න මාගේ රූපේ මම ෆොටෝජෙනික් කියලා. මම ෆොටෝජෙනික් කියලා වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ මමත් භාවිත කරලා තියෙනවා මේ ට්‍රැක්ටරේ අකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇරලුණ කියලා. අජානේ ස්කූටර් කියලා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අර වෙනත් වචනත් එක්ක මිශ්‍ර කළාම මේ වචනවල තියෙන කටෝර ගතිය නැති කරගන්න පුළුවන්. ඒ වගේ මේ ගීත රචකයාට කවියාට තියෙන නිදහසක් නැහැ භාෂා භාවිතයේදී. ඒ වගේම සංක්ෂිප්ත ගුණය කවියාට වඩා ගීත රචකයාට අවශ්‍යයි. මොකද කෙටි කරන්න ඕන. ඊටම සරලව සංක්ෂිප්ත දෙයක් ඉදිරිපත් කරන්න ඕන. පිටු ගණන් දික් කරන්න බෑ. මොකද ගීතයක ධාවන කාලය විනාඩි 3ක් 4ක් වගේ වෙන්නේ වැඩි වුණොත්.
සමහර විශේෂ ගීත තියෙනවා තමයි ඊට වැඩි කාලයක් දාවන වෙනවා. ඔන්න ওই කරුණු අනුව මේ දෙක වෙනස් වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනම කාරණේ තමයි කවියට සහ ගීතයට දෙකටම කාව්‍යමය කල්පනාවක් වස්තු විෂය වෙන්න ඕන කියන කාරණේ. කවියක තියෙන්න ඕනේ අපූර්ව ගුණය, පෙර නොවුරු ගුණය තියෙන්න ඕනේ. නිර්මාණාත්මක භාෂාවක් භාවිත කරන්න ඕනේ. ඒ රචනා උපක්‍රම කාව්‍ය උපක්‍රම භාවිත කරන්න ඕනේ. ගීත රචකයාත් ඔක්කොම කරන්න ඕනේ. කවියෙක් කරන දේවල්. ඒ නිසා හොඳ කවියක් හොඳ ගීතයක් වෙන්නේ නැහැ හැමතිස්සෙම. නමුත් හැම හොඳ ගීතයක්ම හොඳ කවියක් හැමතිස්සෙම. ඒක තමයි සංසන්දනය කරන්න පුළුවන් විදිය අපිට. පැහැදිලිවම. අපිට ඊටාම පැහැදිලි ඔබතුමාගේ විග්‍රහය. සර් මට තව දෙයක් කියන්න ඕනේ. ඔබතුමාගෙන් මම අහන්න කැමතියි. දැන් ඔබ ලියන කවිවල සමහර වෙලාවට නිදහස් ආකෘතියෙන් ඔබ ලියනවා. මෙලව ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහළින්. ගේ මගේ අම්මා නිදන. ඇගේ සොහොනට ඉහළින් කියලා. මේ වගේ අදහස් ඔබතුමා ලියනවා. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබ හොඳට මතක තියාගන්නට ඕනේ මට මේ කාලය වේලාව මදි වුණත් එතුමන්ගේ ගීත පිළිබඳව ඔබ අද සිට වඩා අවධානය යොමු කරලා ඒ ගීත නිර්මාණ අරගෙන බලන්න. සර් මට එකක් මතක් වෙනවා රණවරා ගහේ මල් පිපෙන කාලෙට. මෙන්න මේ වගේ කවි සහ ගීත ඇසුරින් මම කැමති ඔබතුමා කොහොමද මේ අපූර්වත්වය මතු කරන්නේ මේ තරම් පෙර නොවිරු විදිහට අපිට දැනෙන විදිහට ලිව්වේ කොහොමද මේ අත්දැකීම්? මේ අත්දැකීම් ඔබතුමා කලිනුත් කිව්වා අපටත් ඒවා දැනෙනවා. අපිට දැනෙන විදිහට නෙමෙයි අත්තටම ඔබතුමාට දැනিলা තියෙන්නේ. මට ඔබතුමාගේ අත්දැකීම් ඇසුරින් ඒ නිර්මාණ කිහිපයක් ගැන විග්‍රහයක් කරනවා නම් මම කැමතියි. දැන් ඔය අරෝෂා මතක් කර එකම ඒ ගීතයක් ඒක කවියක් හැටියට පළ වෙලා තියෙනවා. මේ ගමේ මේ මට මතක නැහැ කවියේ මාතෘකාව ගමේ යන සකිසඳර වගේ එකක් තියෙනවා. මම ඔය මේ වස්සානේ ලියපු කාලෙම මේ මොරාගල ගුරුවරයෙක් විදිහට වැඩ කරන කාලෙම එක අවුරුදු කාලයක අවුරුද්ද දවසක මට මොකක් හෝ රාජකාරී වැඩක් පැවරිලා මට ගමේ ඉන්න බැරි වුණා. මම බෝඩිමේ හිටියේ. එතකොට මට මේක මං ටිකක් අමාරු අත්දැකීමක්. මොකද අවුරුදු සිංහල අවුරුදු කාලෙට කොහේ හිටියත් ගෙදර එන සිරිතක් තියෙනවා හැමෝම. ගෙදර ඇවිල්ලා ගෙදර ඉන්න අයත් එක්ක සතුට බෙදා ගන්න. ඉතින් ඒක තමයි මම ලිව්වේ රණවරා ගහේ මල් පිපෙන කාලෙට සඳසරා කුමරිය ඇවිත් කන්දට අතවනා කියයි මට ගමට එන්නට සකිසඳේ ඇඬුම් මිස බැරිය සීපද. ඒකේ අන්තිමට කියනවා මේ එනතුරා පැලට අවුරුද්ද දුක නැති මග බලාන දොරකඩ පුංචි දුව ඇති. පඩි අරන් හෙට උදේ ගමට යන සකි නුඹ අතේම මට මගේ කඳුළු යවුවකි. මගේ වැටුරුම මේ සද්විහාරික මිත්‍රයා අතේ යවනවා ගමට ගෙදෙට්ට. ඒක තමයි මම මගේ කඳුළු කියලා නම් කරේ. ඉතින් ඒ වගේ අත්දැකීම් තියෙනවා. ඉතින් මට සමහර දේවල් ඉතින් මම හිතන්නේ දිග වැඩි දරුවන්ට මේ ඔව් අපි මේ කෙටි හැඳින්වීමක් නේ කරන්නේ. ඒක හරි. ඔබතුමා දැන් මේ වෙනකොට දශක 5කට ආසන්න කාලයක් ආවකරණයේ නිරත වෙච්ච පරිණත අපේ කවීන්ද්‍රයන්න් හැටියට තමයි මම ඔබ හඳුන්වන්නේ. සර් මම ඔබට තව අහන්න කැමතියි. මේ නිර්මාණ කරනකොට ඔබේ භාෂාව ඇතුලේ හරි රූපකාර්ථවත් යෙදුම් අපි දකිනවා. එතකොට මේ අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වාම ඔබතුමා කාව්‍ය කරණයේ නිරත වෙනවා, ගීත නිර්මාණත් කරනවා. ඔය කාලේ අතරතුර කවි බස මේ ගීත බස ඔබ කොහොමද සකසා ගත්තේ? ඒ අතර දැන් ඉස්සර නිර්මාණ සහ දැන් නිර්මාණ ගත්තාම ඔබෙහි වෙනසක් කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ යෙදුම් ඔබතුමා කොහොමද කාව්‍ය උපක්‍රම භාවිතා කළේ කොහොමද? මම අන්නේ පිළිබඳව පුංචි විග්‍රහයක් කරන්න. මෙහෙමයි දැන් කවියෙකුට ප්‍රතිභාව විතරක්ම සෑහෙන්නේ නැහැ. ව්‍යුත්පත්තිය කියන්නේ බොහෝ මේ අත්දැකීම් වලින් ලබන දැනුම වගේම පොත්පත් කියවා ලබන දැනුමත් වගේම අභ්‍යාසයත්. ඔය කියන කාරණා ඔක්කොම මේ අදාළයි මේ කවියෙකුගේ කාව්‍යමය ජීවිතයේ වර්ධනය වෙන්න. ඒ නිසා මේ දැන් මුල්ම කාලේ මගේ කවිවල තිබිච්ච භාෂාව නෙමෙයි අද තියෙන ඊට වඩා
මං හිතනවා ඒක පරිණත භාෂාවක් කියලා. ඊට වඩා මගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඒක සමහර කෙනෙකුට ඒක අපරිණත වෙන්නත් පුළුවන්. කොහොම හරි අපිට හැමදාම දැනෙච්ච ජීව ගුණයම අදටත් ඒ නිර්මාණවල දැනෙනවා. කවින් පාවිච්චි කරනවා අරෝෂා මේ කාව්‍ය ශෝභන ධර්ම කියලා. කවියක් ලස්සන කරගන්න ක්‍රම. ඒවට කියනවා අලංකාර කියලා. දැන් දණ්ඩීන් කියන අලංකාරිකයා ඉදිරිපත් කරපු අලංකාර තියෙනවා. මේ දෙවර්ගයක් ඉස්සෙල්ලා බෙදනවා ඔහු දෙකකට. ශබ්දාලංකාර සහ අර්ථාලංකාර කියලා. ශබ්දාලංකාර තියෙනවා එලි වැට නැත්නම් එලි සමය, අනුප්‍රාස සහ යමක. ඔව්. දැන් එලිවැට කෙනෙක් ඔබ හැමෝම දන්නවා කවියක මුල මැද අග ඕනම තැනක සමාන වචන සමාන උච්චාරණය තියෙන වචන යෙදීම. පැහැ සරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන්වට. ඒකේ තුන් පළක එලි සමය තියෙනවා. එතකොට ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අනේ දෙව්දත් නොදුටි මොක්පුර. එතකොට අන්තිම පදේ අනේ කියලා එලිසම ඉවත් කරලා තියෙනවා. ඉඳ විඳ ඒවා අනුප්‍රාස සමාන වචන උච්චාරණය තියෙන වචන ළඟ යොදන එක අනුප්‍රාසය. ප්‍රාස ගුණය කියලා අපි කියනවා. එතකොට යමක කියලා කියන්නේ යුගලක් කියන එකට. දෙකක්. දැන් යමක මහා ප්‍රාතිහාර ගැන අහලා තියෙනවා යම මහා පෙළහර ගැන. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ක්‍රෝම කෝපයකින් ගින්දර සහ ජලය එකවර නිකුත් කිරීම යමක. දැන් කවිවලත් ওই යමක පාවිච්චි වෙනවා. එක වචන ශබ්දය අර්ථ දෙකකින් භාවිත වෙනවා. දැන් උදාහරණ විදිහට මම කියන්නම්. ඒකේ වර්ග ගොඩක් තියෙනවා. කෞසල මෙනේ තියෙන කවියක් මෙහෙම. රජ පැමිණි බෝසත් සත් රජුනෙඩි මැඩ විසී. විසී තමා කර කලක් දස රජ දම්නෙන්. රජ පැමිණි බෝසත් කියලා කියන තැන බෝධිසත්වයන් කියන එක. ඊළඟ පදේ පටන් ගන්නේ සත් කියලා. සත් රජු නෙඩි මැඩ විසී. රජවරු 7 දෙනෙක්ගේ එඩිය මර්ධනය කරලා වාසය කළා විසී. ඊළඟ පදේ පටන් ගන්නේ විසී කියලා. විසී තමා කර කලක්. විසී කියන්නේ වසඟයට කියන වශ්‍ය භාවයට කියන. දැන් ඒ වගේ කවි ඒක යමක. එක ශබ්දේ වුණාට තේරුම් දෙකකින් පාවිච්චි කරනවා. මේකට අපි කියනවා සම්දෂ්ඨ යමක කියලා. ඊට අමතරව මේ ශබ්ද අලංකාර අර්ථාලංකාර තියෙනවා 64ක් විතර. ඔක්කොම කියන්න බෑ. ප්‍රධාන දේවල් කීපයක් මතක් කරනවා නම් එකක් තමයි උපමා අලංකාරය කියන එක. උපමා ඔබ දන්නවා උපමාව කියන්නේ යමක් තවත් යමකට සමාන කරනවා. මෙන් සේ එව් විනා වැනි කියන තුල්‍යාර්ථ නිපාත පදයකින් සමාන කරනවා. සඳ වැනි මුහුණ බිඟු වැනි නෙත්. දැන් අර මේ දරුවෝ දන්නවද දන්නේ මේක පරණ සින්දුවක් තියුණා පුතේ දැක්කොත් පద్මාවතී කියලා. ඒකේ තියෙනවා මේඝසේ කේශාවේ ඇගේ වර්ණ ස්වර්ණාවේ මුක්තාසේ දන්තාවේ ඇගේ ග්‍රීව සක්සේවේ. මේඝසේ කේශාවේ කෙස් වැටිය මේඝයක් වැහි වලාකුලක් වගේ සේ ඇගේ වර්ණ ස්වර්ණේවේ මුක්තාසේ දන්තාවේ දත් මුතු වගේ ඇගේ ග්‍රීව සක්සේවේ බෙල්ල හක් ගෙඩියක් වගේ. ලස්සන තියෙනද නේද? ඒකනේ. ඉතින් ඒකේ සේ කියන මේ උපමාව අයින් කරාට පස්සේ ඒක වෙනස් අලංකාරයක් වෙනවා. දැන් නිරිඳු සඳ එබසට බෝසත්තු මුව පියුමට සිය නෙත්බිඟු විහිට එසඳ පැවසී තිපුල් මෙලෙසට ගුත්තිලගේ තියෙන මෙහෙම. නිරිඳු සඳ එබසට බෝසත්තු මුව පියුමට බෝධිසත්වයන්ගේ පද්මේ මුව නැමැති පියුම කියලා කියන්නේ මේ පියුමක් වැනි මුව කියන්නේ මුව පියුම කෙලින්ම. සඳ වැනි මුහුණ කියන්නේ සඳ මුහුණ. ඒක රූපක. ඔබතුමා කියන්නේ සෙනෙහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ. නයන නිල් පොකුණ. සෙනෙහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ. ඒ වගේ ඒවා රූපක අලංකාර, දීපක අලංකාර, උත්ප්‍රේක්ෂ අලංකාර, අතිශෝක්ති අලංකාර, ස්වභාවෝක්ති අලංකාර, සමාසෝක්ති අලංකාර, අර්ථාන්තර න්‍යාස අලංකාර ආදී වශයෙන් මේවන් වාක් තියෙනවා. ඒවෙන් කරන්නේ වචන පිරිමහගෙන වචන අඩුවෙන් පාවිච්චි කරලා
අර්ථ ගොඩා විශාල ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් මේ රූපක වලින්. සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වෙන නිවස සොයායි. බලන්නකෝ. කළුවර ගලා හැලෙන්නේ නැහැ නේ කළුවර වැටෙනවා අපි කියන්නේ. කළුවර ගලා හැලෙනවා කිව්වම අප දන්නවා මේ ප්‍රවාහයක් වගේ ගඟක් ඇලක් තොලක් වගේ තමයි කළුවර එන්නේ. මේ ඔබේ සිනාසඳ මණ්ඩල මුවාවෙන් ඔබගේ සඳවතක් ගැන සිනාසපරි මුව මණ්ඩල කියන්නේ ඔබේ සිනාසඳ මණ්ඩල කෙලින්ම ඒක රූපකයක්. ජීවිතයේ දුක් විහසන සෙනෙහස දැල් වෙනවා කියලා කියන ගෙදර පාම්පත්තු කරන්නේ නැහැ. සෙනෙහසයි දැල් සෙනෙහස දැල් වෙන්නේ පහනක් වගේ. දෙය පුතේ ඔබට වැටහෙනව නේද මේ කවි බසක් ඇතුලේ අපිට මොනතරම් රස ජනනය කරගන්නට පුළුවන්ද? ඉතින් මම ඔබට හැමදාම ආරාධනය කළේ මේ සාහිත්‍යය විභාගය සඳහා නෙවෙයි ජීවිතය සඳහා ඉගෙන ගන්න. මේ ඇසුරින් ඔබට සම්පාදනය කරන ජීවිත පරිඥානය මේ දැනුම ඔබේ ජීවිතය අරුතින් පුරවනවා. ඒ නිසාම තමයි ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ කියන අපේ යුගයේ කවින්ද්‍රයාණන් අද ඔබ හමුවට මම එකලා එන්න හිතුවේ. ඔබට මේ භාග්‍යවන්ත අවස්ථාවක්. ඔබට විතරක් නෙමෙයි දුවේ පුතේ. මටත් ඒ භාග්‍යවන්ත මොහොතක්. මම භාග්‍යවන්තයි කියලා මට හැඟුණු මොහොතක්. මොකද මම ඔබට මුලිනුත් කිව්වා කිසියම් රටකට කවියෙකු පහළ වීම දුර්ලභයි. ඒ වගේම තමයි ඒ කාලයේ ජීවත් වන මිනිසුන්ගේ වාසනාව සහ වාග්ය නිසා තමයි එවන් කවීන් අපට මුණ ගැහෙන්නේ. ඔබේ කෘතියේ ඔබ ඉගෙන ගන්නා නිර්මාණයක නිමැවුම් කරුවා මෙහෙම මුණ ගැහිම. එකම මණ්ඩපයක මෙහෙම ඉඳගෙන ඔබට ඒ පිළිබඳව තොරතුරු කීමත් හරිම ආස්වාදනීයයි. ඔබට මෙහි වටිනාකම දැනෙන්නේ ඔබ සාමාන්‍ය පෙළ ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් හැටියට ඉන්න මේ කාලයේ නෙමෙයි. පසු කාලීනව ඔබ නිර්මාණ පිළිබඳව හොඳට විමර්ශනය කරලා සාහිත්‍යය හොඳට හදාරලා ඊටම පරිණත මිනිසුන් බවට පත් වුණු කාලෙක ඔබට මතක හිටීවි නිර්මාණයක් පිළිබඳව අපට ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් මෙන්න මෙහෙම අදහස් ටිකක් කිව්වා කියන කාරණය. ඔබ එය සිහි තබා ගත යුතුමයි. මම ඔබට ඒ යෝජනා කරන්නේ මේ විරල අවස්ථාවෙන් ඔබ ඔබේ ජීවිතයට උකහා ගත යුතු දේ නිසා. කවින් කියන්නේ තෙවැනි ඇසක් තියන අය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතුමා අපට කියනවා නෑ කවියට තියෙන්නේ සාමාන්‍යයෙන් ඇස් දෙකක් විතරයි කියලා. ඒ සර් අපිට පේන විදිහට ඇස් දෙකක් විතරයි. නමුත් අපි දන්නවා ඔබේ තෙවන ඇස තමයි ඔබ දුටු දේ තමයි ඔබ වෙනස් ආකාරයකින් මේ ලෝකය දැකලා අපට කියපු දේ තමයි අපට ජීවිතය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරන්නේ. අප වටහා ගන්න ජීවිතය පිළිබඳව ඔබ කියන ඒ දේවල් වලින්. ඉතින් අද මේ ජාතික පාසල වැඩසටහන අපි කරන්නේ ඇත්තටම ජාතික රූපවාහිනිය ජාතික අරමුණක් පෙරදැරිව. ඔබ වැනි කෙනෙක් මේ මණ්ඩපයට කැඳවා ගැනීමම අපට මහත් සතුටක්. ඉතින් අපේ දැයේ දරුවන් වෙනුවෙන් අපි දන්නවා ඔබතුමා බොහොම ආදරණීයයි දැයේ දරුවන් වෙනුවෙන්. ඉතින් අද මේ ලැබිච්ච අවස්ථාව ගැනත් මම කැමති පුංචි අදහසක් ඔබ පළ කරනවා නම්. ඔව් මේ හරෝෂා ඇත්තටම මම ටිකක් දුර බැහැර ගාල්ල වගේ ඈතක ඉන්නේ ජීවත් වෙන කෙනෙක්. මට නිතර කොළඹ එන්න අමාරුයි මේ වසංගත කාලෙක තියෙන සෞඛ්‍යමය සංචරණ නීති රීති වලට අපි යටත් වෙන්න ඕනේ. ඒ නිසා අහම්බෙන් හරි මේ අවස්ථාව ලැබීම අරුෂා මට ජාතික පාසලට ආරාධනය කිරීම මට සතුටක්. මොකද මේ දරුවන්ට කතා කරන්න ලැබිච්ච එක සතුටක්. මේ ඒ අවස්ථාව ලැබීම ගැන ස්තුති කරනවා ජාතික රූපවාහිනියට. ඊට මඟ පෑදුවා අරුෂාට. ඉතින් මේ දරුවන්ගෙන් මම ඉල්ලන්නේ පුතේ කියවන්න හොඳට කියවන්න. හැම දෙයක්ම විශේෂ තෝරාගෙන තු හැම එකම කියවන්න. ඒන් සාහිත්‍යයේ විශේෂ කරගෙන කියවන්න. ඒක හදාරන්න. ඔබට ජීවිතේ මුණ ගැහෙයි. ඔබට ජීවිතය ගැන ආදරයක් හිතෙයි. ජීවත් වෙන්න ඕන කියලා හිතෙයි. ජීවිතේ විඳින්න ඕන දෙයක් කියලා හිතෙයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔබේ. බොහොම ස්තුතියි සර්. අපි සියලු දෙනා වෙනුවෙන් දැයේ දරුවන් වෙනුවෙන් ඔබතුමා මේ කියලා දීපු හැම දෙයක්ම වෙනුවෙන් ඔබතුමාගේ මේ සමස්ත නිර්මාණ වෙනුවෙන් හදවතේ තියෙන ආදරය ඔබතුමාට ප්‍රකාශ කරන්නට මේ අවස්ථාවක් කර ගන්නවා. බොහොම ස්තුතියි අද පැමිණියාට. ඉතින් දුවේ පුතේ යලිත් අපි වැඩසටහනකින් ඔබ මුණ ගැහෙනවා. වස්සානේ පාඩම නැවත හදාරනකොට ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ කියන මේ මහා කිවිදුන් පිළිබඳව අපි නැවත ඉගෙන ගනිමු. මේ හැදෑරීම ඔබේ ජීවිතය සඳහාමයි කියන පණිවිඩය යලිත් සිහිපත් කරමින් අද සමුගෙන යනවා. යලිත් සාරගර්භ පාඩමකින්
මුණ ගැහෙන ආදරණීය බලාපොරොත්තුව සමග ඔබට සුවදායක දවසක්. ආයුබෝවන්.